ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී අයිබෝන් සුබ දවසක්. ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගොඩනගන මේ දේශයට සවියක් වන රණවිරුවන් සොයාගෙන අපි පැලවත්ත ප්‍රදේශයේ ඉදි වූ නව හමුදා මූලස්ථානයේ වෙත පැමිණුණා. 73 වන නිදහස් සැමරුම වෙනුවෙන් වෙන් වූ සුභාරතී වැඩසටහන් මාලාවේ තව සුවිශේෂී අවස්ථාවක් විදිහටයි අප මේ හඳුන්වන්නේ. ප්‍රතාපවත් ඒ වගේම සුන්දර පරිසරයක නිර්මාණය වී ඇති මේ නව හමුදා මූලස්ථානයේ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අපි මුණ ගැසුණා. යුද හමුදාපතිතුමනි ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. ඔබතුමන් වෙහෙස කරයි මේ දවස්වල ඔබතුමන්ගේ ජීවිතේ කොහොමනත් ඉතින් වෙහෙස කර අභියෝගයක් වුණත් ඔබතුමන් බොහොම සැහැල්ලු සිතින් සුන්දර හිනාවකින් මේ සියල්ලම විදදරාගෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඇත්තටම මේ ඒක ගැන නම් මුලින්ම කතා කරන්නට අවශ්‍යයි. ඔව් ඉතින් මෙහෙමයි අපි ඇවිල්ලා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද්ධයක් දිනන්න බැහැයි කියලා ජයගත් හමුදාවක්. ඒකේ හමුදාපතිවරයාශයෙන්ම වැඩ කරන්නේ. රටේ මේ අවස්ථාවේ තිබෙන COVID-19 වසංගතයත් ඒත් එක්කම සෞභාග්‍ය දැක්ම ජනාධිපතිතුමාගේ සංකල්ප යටතේ රටේ ශීඝ්‍ර වර්ධනයකට නැත්තම් ඉදිරියට යන ගමනක් එක්ක යන අවස්ථාවකදී අපි මේ ඉන්නේ. ඉතින් ඒක කොවිඩ් හරහා යම් කිසි ආකාරයක කළ යුතු දේවල් කිරීමට නොහැකි තත්ත්වයක තිබෙන අවස්ථාවක ඉතින් ශ්‍රී ලංකාවේ යුද හමුදාව කියන්නේ මේ අවස්ථාවේ හැම වෙලාවෙම අපිට බැහැයි කියලා දෙයක් නැහැයි කියන තත්ත්වයක් තියාගෙන අපි තේමාවක් තියාගෙන යන හමුදාවක්. ඉතින් මේ හමුදාවෙන් රටේ ජනතාව රට ආරක්ෂා කරගන්න රටේ ජනතාව ආරක්ෂා කරගන්නවා වගේම හමුදාවේ දායකත්වයෙන් රට වෙනුවෙන් රටේ අභිවෘද්ධියට දියුණුවට යම්කිසි දෙයක් කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඒ ඕනෑම දෙයක් කිරීමට කිසිම ආකාරයෙන් පසුබට වෙන්නේ නැතුව මොන අපහසුතාවයන් යටතේ වුණත් අපි කරන්න සූදානම් ඉන්න හමුදාවක නායකත්වයක් තමයි මන් තියාගෙන ඉන්නේ. ඒ අනුව ඔබ කියන වෙහෙසකාරී තත්ත්වයන් තිබෙනවා. ඒවා ශාරීරික තත්ත්වයන් මානසිකව අපි වෙහෙස වෙන්නේ නැහැ. අපි මේ විදිහටයි පුහුණු වෙලා තිබෙන්නේ. රට වෙනුවෙන් අපගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි ඕන වෙලාවක ඒ වෙහෙස කියන වචනේ පැත්තකට තබලා කල යුතු ඒ කාර්ය ඉෂ්ට සිද්ධ කිරීමට අපි ඕන වෙලාවක සැදී පැහැදී සිටිනවා. යුද හමුදාපතිතුමනි ඒක සත්‍යයක්. ඇත්තරම දැන් අර කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඉඳලා මේ පැලවත්ත සුන්දර පරිසරයට යුද හමුදා මූලස්ථානයේ පැමිණීම පිළිබඳව අපිට දැනෙනවා බොහොම මේ නිස්කලංක බවක්. ඇත්තරම මේ වගේ පරිසරයක් අවශ්‍යයිද යුද හමුදාව වගේ අංශයකට? මොකක්ද ඔබතුමන් මේකේ මේ ප්‍රතිලාභය පිළිබඳව කතා කළොත්? මේක ඇත්තටම මම දකින්නේ මෙහෙමයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව එතුමා ඒවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරද්දී තමයි හොඳ දුරදක්නා නුවණක් ඇති නායකයෙක් හැටියට එදා ලේකම්වරයෙක් හැටියට එතුමා හිටපු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දන්වලා ඒ අවස්ථාවේදී රජයත් එක්ක ගත්ත තීරණයක් අනුව තමයි අපේ ඒ තිබුණු යුද හමුදා පරිශ්‍රය ඒ අවස්ථාවේදී විකුණලා ඒ වෙනුවට මේ වගේ ස්ථානයක මෙවැනි මූලස්ථානයක් ගොඩනගන්න හිතන්නේ නැත්තේ. ඉතින් එතුමා තමයි නිර්මාතෘ මේකේ. එතකොට එතුමා දැකපු සිහිනය අද ඔබ කියන වටපිටාවත් එක්ක සැදිලා ඇවිල්ලා තියෙනවා. යුද හමුදාපතිවරයා වශයෙන් මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මම ප්‍රථම හමුදාපතිවරයා මේ මූලස්ථාන සංකීර්ණයට ආපු ප්‍රථම හමුදාපතිවරයා මමයි. මට ඕනකමක් තිබ්බා ඉතාමත් ඉක්මනින් මේක ඉවර කරගෙන ඒකින්ද තමයි මම ඉස්සල්ලාම හමුදාපතිවරයා වශයෙන් යුද හමුදාව රැගෙන ආවේ. ඒ අවස්ථාවේ සම්පූර්ණ නිම නොකර තිබුණත් මට අවශ්‍ය වුණා රටේ යුද්ධයක් දිනලා ඉතාමත් දක්ෂ ලෙස රාජකාරී පුකරපු නිලධාරී සිසුනිලයන්ට අභිමානය ප්‍රෞಢත්වය තබාගෙන
මූලස්ථානයක් හැටියට කියන්න පුළුවන් මූලස්ථානට රැගෙන එන්න. ඉතින් ඒ ආවම් පස්සේ අපි හමුදාවක් වශයෙන් අපි සෑම තැනකම වැඩි දියුණු කරනවා වගේ තමයි ඔබ ආපු මේ මාර්ගය දැක්කම දෙපස දැක්කම කැලෑවට වැදිලා තිබිච්ච ප්‍රදේශයන් අපි පුරන් වෙලා තිබුණු කුඹුරු අස්වද්දලා ඊළඟට මේ රටේ ජනතාවට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට විශේෂම ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගැනීමට ඇවිදින මම් ප්‍රදේශ හදලා ව්‍යායාම කිරීමට යුද හමුදා මගින් ව්‍යායාම කට්ටල හයි කරලා ඊට පස්සේ උදෑසන සහ සවස් භාගයේදී ඒ ව්‍යායාම කරන ක්‍රමවේදයන් වල අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරන ආකාරයට ශාරීරික උපදේශකයන් පවා යොදවලා තමයි අපි මේ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ. ඉතින් හමුදාව අද රටේ ලංකාවේ ජනතාව බැලුවම අනෙකුත් හමුදාවන් වගේ නෙමේ අපේ රටේ හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරේ ජනතාව ඉතාමත්ම විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. හැම දෙයක්ම හරි හැටියට කරන හමුදාවක් හැටියට ඔවුන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තු ඒ ආකාරයේ මිෂ්ඨ සිද්ධ වෙන ආකාරයට තමයි අපි මේ ප්‍රදේශයේ වුණත් ජීවත් වෙන්නේ. ඉතින් ඔබ දකින්න ඇති මේ මූලස්ථානට ආව වුණත් සමහර දේවල් අපි නිර්මාණය කළා. ඇතුල් වෙන ප්‍රදේශයේ තියෙන කාලතුවක්කු කොපු වලින් අපි චැන්ඩලියර්ස් හදලා නැත්නම් අර රවුන්ඩ් බවුට් එකේ තියෙන පහන් වැටි ඔක්කොම හමුදාවේ යුද්ධයේදී වැය කරපු ඒ කාලතුවක්කු කොපු වලින් ඒව හදලා ඒ වගේ දේවල් අපි කරලා ඉතින් අපි පෙන්වන්නේ දැන් මේ පවතින රජයේ ස්වයං තප්පෙන ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය ගැන කතා කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට රුකුලක් වෙන ආකාරය ඔබ දකින්න ඇති තුරුමිතුරු නව රටක් කියලා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ගස් හිටවන්න පටන් ගන්න තියෙන මුළු ලංකාවට පුරාවට. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපි කරනවා. අපි බොහොම කැමැත්තෙන් අපි මේවා ඔක්කොම කරන්නේ අපිට නෙමෙයි ගොඩක්ම රටේ ජනතාවටත් අපි ඉපදිච්ච රට ශ්‍රී ලංකාව කියන රටට සුබදායි තත්ත්වයක් ඇති කරන්න තමයි අපේ මේ තත්ත්වය අපි ඇති කරමින් සිටින්නේ. ඇත්තටම දැන් අර කොවිඩ් පළමු රැල්ල ගැන කතා කරොත් බොහොම සාඩම්බර ආකාරයෙන් එය කළමනාකරණය කරන්න ඔබතුමන් ඇතුළු ඔබතුමන්ගේ සමාජිකයින්ට රණවිරුවන්ට හැකි වුණා. දෙවෙනි කොවිඩ් රැල්ලත් ආවා. දැන් තවමත් එය निराකරණය කරගන්නට හැකියාවක් නැතුණත් ඒ කළමනාකරණය කරගනිමින් යන බව තමයි දකින්නට ලැබෙන්නේ. මොකක්ද ඔබතුමන්ට ඒ ගැන කියන්න තිබෙන්නේ? මෙහෙමයි පළවෙනි රැල්ලේදී අපි තාමත් අපිට කිසිම මේ සමැදිව දැනුමක් තිබෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ තියෙන ඒ දුර දැක්මක් අනුව තමයි ජනවාරි මාසේ 26 වෙනිදා වෙද්දී අපි කාර්යසාධක බලකායක් ඇති කරවුවා. මාර්තු මාසේ 11 වෙනිදා පළවෙනි මේ කොවිඩ් ආසාදිතය සොයාගත්තේ. කියන්නේ මාස දෙකකට කලින් අපි සූදානම් වෙලා ඉවරයි. ඉතින් අපි ඒ අවස්ථාවේ අපගේම ක්‍රමවේදයක් අනුගමනය කරමින් අප්‍රේල් 30 වෙනිදා වෙද්දී රටේ කොවිඩ් කියන තත්ත්වය නැති කිරීමට අපි ක්‍රියා කරනු ලැබුවා. නමුත් පසුව සුළු දේවල් ආවා. නමුත් ඔක්තෝබර් 4 වෙනිදා පස්සේ ලෝකෙම වෙලා ගන්න ආකාරයෙන් ඊටමත් වෙනත් වූ ප්‍රභේදයකින් ආපු කොවිඩ් රැල්ලක් ලෝකේ පුරා ආවා. ඉතින් ඒ රැල්ලක් තමයි ඒ කොවිඩ් ප්‍රභේදයක් තමයි ශ්‍රී ලංකාවටත් පැමිණියේ. ඒ අනුව තමයි අපිට උනේ යම් කිසි ආකාරයක අපි ප්‍රථම අවස්ථාවේදී අනුගමනය කරේ සම්පූර්ණ රට වහලා ප්‍රදේශ වහලා ඒ ක්‍රමයට. ඉතින් ඒ වගේ ක්‍රමයක් මේ අවස්ථාවේ අනුගමනය කරා නම් අපිට කරලා නම් සම් කිසි ආකාරයක මිට වැඩි වෙනස් තත්ත්වයක් ඇති කර ගන්න තිබ්බා. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. අපි රටක් අපි කුඩා රටක් කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. අපිට රට වහගෙන වැඩ කරන්න හැකියාවක් නැහැ. මොකද ඔබ දන්නවා සමහර ශේෂ්ත්‍රවල එදිනෙදා වැටුපෙන් ජීවත් වෙන සමාජයක් ඉන්න රටක් මේක. ඉතින් ඒ කට්ටියට මෙහෙම මාස ගණන් වහගෙන ඉන්න බෑ. ඒත් එක්කම අද මේ අපි කතා කරන මොහොතේත් මේ රටේ රුපියල් 10000ක මඩුවල්ලක් දීලා සතියකට ජීවත් කරන පවුල් තිබෙනවා මේ කොවිඩ් හරහා. ඉතින් රජයකට අපිට නෑ මේ තෙල් නෑ ආකර නැහැ. අපිට වෙනත් දේවල් නැහැම දේවල්. ඉතින් එවැනි රටක් වුණත් අපි අපේ ජනතාව රැක බලා ගැනීම තමයි මේ රජය අරන් යන්නේ. ඉතින් අපි ඉදිරියට යන්නත් ඕනේ. ඉතින් අපිට බෑ ඇඟලුම් කර්මාන්ත ශාලා වහගෙන ඉන්න බෑ අපේ විදේශ විනිමය අතින් බැලුවම. ඉතින් මේ කුඩා ආර්ථිකයක් තියෙන රටක් වශයෙන් අපේගේ ජනතාව ගැන හිතලම රජයේ විසින් මේක සම්පූර්ණ විවෘත කරලා මේ රටේ නෑ නිරෝධය නැඳිරි නීතිය. මේ රටේ ලොක්ඩවුන් නැහැ. දිස්ත්‍රික් අතර මායිම් වහගෙන යන්න දෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඉස්කෝල ඇරලා හැම තැනම ඇරලා යන්නේ. ඉතින් ඒ අන තත්ත්වයටදී කොවිඩ් ආසාදිතයන් තිබෙනවා. නමුත් මේ අපි කතා කරන මොහොතේ ලෝකේ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමු වෙන කාල සීමාව. ඉතින් ඒකින්ද ඉතින් අපේ රටය වෙනම හිතන්න බෑ අපේ රටෙත්. ඉතින් ඒ නමුත් බැලුවත් අපේ
මියෑම් අනුපාතය 0.05ට අඩු වගයක් දකින්නේ. ඒක හින්දාම තමයි ඊයේ දවසේ ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ වල අනුව දක්වලා තිබේ ශ්‍රී ලංකාවේ තමයි පළවෙනි හොඳටම සාර්ථකව කොවිඩ් වලට මුහුණ දුන් රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණලා තිබෙනවා. දකුණු ආසියාවේ රටවල් නැහැ මේකේ. එතකොට අපි කොහොමද මේ තත්ත්වයක් ඇති කරගත්තේ? ඉතින් මේ ඇවිල්ලා ජනාධිපතිතුමත් අපගේ කාර්ය සාධක බලකායත් එකතු වෙලා අපි කරපු ක්‍රමවේදය අනුව තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා අපි සෑම දිනකම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා අද උදේත් අපි සාකච්ඡා කළා කොහොමද මේ රටෙන් මේ කොවිඩ් තුරන් කරන්නේ කියලා. ඉතින් කල හැකි උපරිම දේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තාමත් කැපවීමෙන් කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදා, පොලිසිය, ගුවන් සේවා අධිකාරිය පොදුවේ ශ්‍රී ලාංකීය ජනතාවත් මේකට විශාල කැපවීමක් කරනවා. ඉතින් නමුත් අවාසනාවකට යම් සුළු වැරදි හින්දා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඉතින් මතක් කළ යුතුම කාරණේ තමයි බලන්න දැන් මේකදී වැදගත්ම මේ මුඛාවරණය කියන එකට. ඉතින් ඒක පලන් දන්නේ නැති ගොඩාක් කට්ටිය ඉන්නවා. කතා කරද්දි මේ ආවරණය පල්ලෙහාට දාලා කතා කරන තත්ත්වයන් තිබෙනවා. ඒක මේ නහයට තියෙනක කට වහ ගන්න නැතුව උගුර හරිය වහ ගන්න උත්සාහ කරන අවස්ථාන් අපි දකිනවා. ඉතින් සමහර කට්ටියට මේ වගේ ඇත්තටම මේ උනන්දුවක් නැතිකමකුත් තියෙනවා. හිතේ නැති මේක කමන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේනේ කණ්ඩායම් හරහා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි බලනවා කොහොමද ඒත් මේ කට්ටියත් එක්කත් ඉදිරියට යන්නේ කියලා අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී දැන් එන්නත් කරන්නත් ආරම්භ වුණා. ඒ ඇවිල්ලා එක ක්‍රමවේදයක් පමණයි. නමුත් ඒක නෙමේ ක්‍රමවේදය අපි රටෙන් තුරන් කරන්න උත්සාහ කරනවා. අපි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයට කෙසේ හෝ මේක හැකි ඉක්මනින් තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඇතරම දැන් 2009 මානුෂීය මෙහෙයුම අවසන් වෙලා අපි ත්‍රස්තවාදය නිමා කළා රටට සාමය උදා කරගත්තට පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව රටේ සංවර්ධනයට දායකත්වය දුන්නා. නගර අලංකරණය කරා ඔය ආදී වශයෙන්. දැන් COVID-19ත් එක්කම අපේ රටේ සංවර්ධන කාර්යයටත් යුද හමුදාව උර දෙනවා. එක පැත්තකින් සංචාරකයන්ගේ පැමිණීමට ඉඩකඩ විවෘත වුණා. ඉතින් විදේශගත ශ්‍රමිකයන් එනවා යනවා. එතකොට ගුවන් තොටුපළ විවෘත වෙලා තිබෙන්නේ. ඉතින් යුද හමුදාවට කාර්යභාරය වැඩි වුණා අද යුද හමුදාපතිතුමනි. අපේ රටේ සංවර්ධන උපාය මාර්ග ජයග්‍රහණය කරන්න යනකොට ටිකක් එවැනි තත්යකට එන්න වෙනව නේද? ඔව් නෑ අපේ ප්‍රථම කාර්යය වෙන්නේ හමුදාව මේ රට රකින්න එක. රටේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම තහවුරු කිරීමට. අද අපි දකිනවා රටක් තුළ මේ අවස්ථාවේදී අපේ රටේ බෙදුම්වාදය තිබුණා. බෙදුම්වාදයෙන් බැටකාපු රටක්. ඒ බෙදුම්වාදය අපි රටෙන් ප්‍රායෝගික භූමියෙන් ඉවත් කරත් LTT ත්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නගන LTT ත්‍රස්තවාදය වෙනුවෙන් කිමුල් හලන කණ්ඩායම් විදේශ රටවල් වලත් අපේ රටෙත් සුළු සංඛ්‍යාවක් එවැනි කට්ටිය ඉන්නවා. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක් මේ වගේ ඇති කියලා. නමුත් ඉතින් ඔබ දකිනවා මේ දිනවල විශේෂයෙන්ම සමහර මේ රටේ ජීවත් වෙන අපි සලකන මිනිස්සු සමහර මිනිස්සු යම් ප්‍රදේශවල ජීවත් වෙන අයවලුන් මේ මානව හිමිකම් හඳා කතා කරන්නේ පිට රටවල වල ඉන්න ජීවත් වෙන අයවලුන් වගේ කතා කරන්නේ. නමුත් ඔවුන්ටත් ඒ නිදහස තිබෙනවා. අමානුෂික නැත්තම් කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයන් පිළිබව ලෝකෙ හමුවේ කතා කරන කණ්ඩායම් මේ ශ්‍රී ලංකාව තුලත් ඉන්නවා. මේ ඔක්කොම සමහරට මුදල් වලට කතා කරන්නේ බව අපි හොඳටම දන්නවා. අපි දන්නවා උන්ට මුදල් එන ක්‍රමවේදයත් අපි දන්නවා. ඒ වගේ තමයි අපි දන්නවා සමහරලාට පිටු රටවලත් මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. කෙසේ වෙතත් අපි ඔබතුමිය ඇහුව ආකාරයට රට ඉදිරියට සංවර්ධනය යන කාලේ සීමාවක අපි කොහොමද කරන්නේ කියලා අපිට කරන්න වෙනවා. මොකද අපි අර මං ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නෙට අහද්දි උත්තරයක් දුන්නා වගේ මේ රටේ අපිට විශාල අපිට ආර්ථික තත්ත්වයෙන් හොඳ ලොකු දියුණුවක් නැති හින්දා අපිට වෙනවා අපිට පුළුවන් හැම අවස්ථාවකදීම මේවට උදව් කරන්න. දැන් අපි දන්නවා චිරගල් ජනාධිපතිතුමා සෑම සතියන්තකම වගේ යනවා යම් කිසි තාමත් තෝරාගත් දුප්පත් ගම්මානයක් බලන්න. ඒ ගියපු හැම වෙලාවකදීම සැලකිය යුතු රාජකාරියක් කාර්යභාරයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරෙනවා. නමුත් අපි ඒක තාමත් සන්තෝෂෙන් අපි නොදකින ජනාධිපතිතුමා දකින යථාර්ථයක් තිබෙන ඒ ගමේ තිබෙන යථාර්ථයක් ඒ தත්ත්වයේ තිබෙන දෙයක් වෙනුවෙන් අපිට තියෙන හැකියාව කොහොමද මේ දියුණු කරන්න කියන එක අපි සන්තෝෂ වෙනවා. මම අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා යන ප්‍රදේශයට යන්න ඉස්සෙල්ලා සූදානම් කරනවා අපි කළ බැරි වෙලාවත් හම්බුනොත් මේ දේ කාර්යයන් එයිදෝ කියලා ඒවට සූදානමින් සිටින්නේ. ඒකින්ද තමයි කිසිම තැනක් අතිගරු ජනාධිපතිතුමා අපිට දුන්නා නම් උපදේශක්
පැය 3ක් 4ක් 5ක් පැය 6කට අඩු කාලයක් තුල අපි අනිවාර්යයෙන් මේ ස්ථානෙට අපගේ බටපිරිස් යවලා ඒ කරන්නකෝ කර්තව්‍ය ආරම්භ කිරීමට මම සෑම අවස්ථාවක ක්‍රියා කරලා තිබෙනවා. ඒ වගේම ඊටමත් කෙටි කාලයකින් ඒ නිමා කිරීමටත් කටයුතු කරලා තිබෙනවා. එපමණක් නෙමෙයි ඒ කර්තව්‍ය සමහරලාට වෙනත් ආයතනයකට ලබා දුන්නා නම් ඒ ලබා දුන්න ආයතන විසින් වැය කරන මුදලින් 3න් එකකට නැත්නම් 5න් එකක අගයකින් අඩුවෙන් ඒ දේ කරලා දෙන්නත් අපි ශ්‍රමය සම්පූර්ණ නොමිලේ හින්දා ඒ දේ කරනවා. මුදල 5න් එකක් නැත්නම් 3න් එකකුත් කාලේ වෙලාව මම හිතන්නේ 5න් 6න් එකකින් කාලේ සීමාවකටත් ඉවර කරන්න අපි මේවා කටයුතු කරනවා. ඉතින් මේවා ඔක්කොම අපි රටේ මිනිස්සු වෙනුවෙන්නේ අපේ හමුදාවෙත් ඉන්නේ මේ ජන සමාජයේ යම් කිසි කොටසක් නියෝජනය කරන කොටසක්. ඉතින් ඒකින්ද මේක කාගේ ගමද කියන එක අපිට අදාළ නැහැ. අපිට අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න යමක් හැකියාවක් තිබෙනවා නම් අපිට හැකියාවක් නැත්තේ නෑ. ඕන වෙලාව හැකියාවක් නැතත් අපි හැකියාව හදාගන්න જાතිය කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්නේ. ඒකින්ද අපේ දේවල් පරිවර්තනය කරගෙන හැකියාවන් බවට පරිවර්තනය කළා අපි ජනතාවට අවශ්‍ය දේ ප්‍රතිඵලය ලබා දීමට අපි උත්සුක වෙනවාමයි. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. ගැටෙනාබිම් තලය පුරා යුධයේ ගිනිදැල් පැතිරෙන්නේ. දුක් විලාපයයි මිනිසුන්නේ. යුධ වැදී කුමට මේ එකම පොළව මත එකම ලයින් අප සැදුනේ. එකම සුසුම් ලය රැඳුනේ. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. රකිමු මිනිස්කම් බේද නොවී කුලගොත් උස්මිටි කම්දුරලා. සතුරු සිතුම් අත්හැරලා කුසගින්න අවිදරා දැවේ ලපටි සිත් කඳුළු පිසිමු දරුවන්නේ. සතුට බෙදමු මිහි මණ්ඩලේ. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු.
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. හෙටින් උදාවන ලෝකය සැම. හොඳයි. දැන් කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් පිහිටෙව්ව යුද හමුදාපතිතුමනි. ජනතාවට ලොකු ආඩම්බරයක් දැනුණා. මානුෂීය මෙහෙයුමක් ඊළඟට COVID-19 පරාජය කරන තව පැත්තකින් මානුෂීය මෙහෙයුමක් කොහොමද මේ සංවර්ධනයටත් මේ තරම් උර දෙන්නේ කියලා. මේ අලුත් බලකාය ගැන අපි ටිකක් කතා කරමු. දැන් මෙහෙමයි අලුත් බලකාය කියන්නේ මේක අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වූවා. අපි කොහොමද දැන් ඔබ දන්නවා අපි ආනයනය අඩු කරලා අපනයනය වැඩි කරන තත්වයක ක්‍රමවේදයක් තමයි අපේ රටේ අපි මේ අවස්ථාවේ කරගෙන යන්නේ. එතකොට ජනාධිපතිතුමා කිව්වා අපිට බැරිද කියලා මේ අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂක මණ්ඩලයක් හමුදාවේ තිබුණා. රෙජිමේන්තුවක් වශයෙන් තාම සුළු වශයෙන් අපි අක්කර 50ක් 100ක් වගේ සුළු භූමි භාගයක් අපි කරගෙන හිටපු කණ්ඩායමක්. නමුත් ඊට පස්සේ මේක මට දැනුම් දුන්නාන් පස්සේ මගෙන් ජනාධිපතිතුමා ඇහුවා අපිට බැරිද කෘෂි රෙජිමේන්තුවක්ම හදලා අපිට මේකට දායකත්වයක් සපයන්න කියලා. එතකොට දායකත්වයක් සපයන්න කිව්වම අපි කරේ රජයේ ඉඩම් තිබ්බ ඕනතරම් භාවිතා නොකර අවසර ගණන්. දැන් හොඳම උදාහරණ තමයි අපි මේ යුද හමුදා මූලස්ථාන පරිශ්‍ර ඉදිරියේ තියෙන කුඹුර. අපි දන්නා කාලයකවත් කරමු නැති එක. ඉතින් මේක කැලෑවක් විතර. නමුත් අපි ඒ ගාන අක්කර 7ක් 10ක් වගේ කොටස අපි තාමත් සුළු කාලයෙන් සුද්ධ කළා. අපි දැන් කුඹුරු කළා. ඉතින් මේක තාමත් ලස්සන තතක් බවට පත් කළා. මේ විදිහට තමයි අපි රට වටේම අපි වගේ ඉඩම් අරන් මම හිතන්නේ අපි දැන් අක්කර දහස් ගණන් අපි අරන් වගා කරනවා මේ වෙනකොට. ඉතින් අපි පොල්ද වීද ඊළඟට අඹ අනිකුත් අතුරු භෝග එපමණක් නෙමෙයි. දැන් රජයේ ඔබ දන්නවා මේ දවස්වල ලොකු කතා බහලක් වෙච්ච තමයි කහ කියන එක. දැන් කහ බීජ ලබා ගැනීමේ ප්‍රශ්න. දැන් අපි බීජ රෝපණය කිරීම හමුදාවෙන් අපි විශාල වශයෙන් දැන් කරනවා. ඉතින් ඒකින්ද අපි බඩ ඉරුඟු අනිත් පැත්තෙන් බඩ ඉරුඟු මේකත් වැදගත් දෙයක්. ඉතින් ඒ ආකාර වී මේ හැම දෙයකම අපි බහැලා ඉන්නේ. අපි කෘෂිකර්මත රෙජිමේන්තුවක්ම හදලා මම ඒක මේ පසුගිය මාසේ ඒක සකස් කරලා අපි හමුදාව අපි ස්වයං පෝෂිත වෙන ක්‍රමයක් ඉස්සෙල්ලා බැලුවා. අපි බරක් නොවි රටට ජීවත් වෙන්න කොහොමද කියලා. ඒ අනුව මම මේ කෘෂි රෙජිමේන්තුව හරහා අපි මේ ගිය අවුරුද්දේ අවසාන භාගයේ පටන් ගත්තාම අපි උදාහරණයක් වශයෙන් අපේ හමුදාවට අවශ්‍ය බිත්තර ප්‍රමාණය අපි මේ වෙනකොට බිත්තර ප්‍රමාණයෙන් 3න් 1ක් පමණ අපිම හදා ගන්නවා. අපිට හොයා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ වසර අවසාන වෙද්දී කෙසේ හෝ මේ බිත්තර අවශ්‍ය ප්‍රමාණය මම අපේ හමුදාවේ අවශ්‍ය ප්‍රමාණය මම කොහොම හරි හදා ගන්න කටයුතු කරන ලබනවා. ඒත් එක්ක තමයි වෙනත් භෝග දේවල්. දැන් මේ දේවල් මම අපි කියලා කිව්වම අපි ස්වයං පෝෂණය වෙනවා කිව්වම මේ හමුදාව ඉන්න කට්ටිය පමණක් නෙමෙයි. මම යුද හමුදාපතිකම බාරගත්තන් පස්සේ මම හැදුවා ක්‍රමවේදයන් 7ක් වැදගත් කියලා. ඒක එකක් තමයි එක තත්වයක් තමයි රටේ ඉන්න සන්තෝෂයෙන් ඉන්න ජනතාව ජීවත් වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව කියන පවුලේ කියන එක මගේ පළවෙනිම හමුදාපති වෙලා කිව්ව කතාවේ මම කිව්ව කාරණයක්. හමුදාවේ කවුද මේ පවුල කියලා කියන්නේ? දැන්ට රාජකාරී නියුතු කට්ටිය, විශ්‍රාම ගිය කට්ටිය, මිය ගිය අයවලුන්ගේ පවුල්වල කට්ටිය, ඒත් එක්කම තුවාල වෙලා ඉන්න කට්ටියයි ඔවුන්ගේ පවුල. මේ ඔය හතර කොටසම ඇවිල්ලා යුද හමුදාවේ පවුල කියලා මම අදහස් කරන්නේ. ඉතින් මේ කට්ටිය වෙනුවෙන් මොනවද කර හැක්කේ කියලා. දැන් අපි මේ වෙනකොට මේ කොයි තත්ත්වයේ කාල සීමාවේදී මම පිට පළාත් වලින් විශේෂයෙන් මුලතිව් යාපනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මේ හමුදාවේ තියෙන අපේ ජීවත් වෙද්දී අපිට තියෙනවා අපි ගෙවල් සිවිල් ගෙවල් වල ඉඳලා එනවා සමහර කට්ටිය හමුදාවේ නිල නිවාසවල නැත්තම් අපගේ රාජකාරී මට්ටෙන් දුන්න නිවාසවල ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ නිවාසවල ඉන්න අයවලුන් වෙද ඉස්සල්ලාම සෑම සතියන්තෙම මම මේ වන විට පටන් ගත් එකක් ඔය කොයිඩ් කාලේ එළවලු මස් මාළු සියල්ලක්ම ගෙනලා ඒ නිවෙස් ගාවට ගෙනල්ලා දෙන ක්‍රමයක් මම හදලා තියෙනවා. ඒ කඩේට කඩේ යන්න ඕනේ නැහැ. එතකොට ඒ කට්ටියට ඒ ගන්න බඩු මල්ල බැලුවොත් මම හිතන්නේ 125ක් වගේ අගයකට මුදල් ප්‍රමාණයට තමයි අපි ඒවා දෙන්නේ. ඉතින් ඒවක් ජීවිතේට මේ රටේ ඒ ගණන් වලට ගන්න බෑ. ඉතින් අපි ඒ වගේ ගෙනල්ලා අපි දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ මට හමුදාපතිවරයා වශයෙන් ගිහිල්ලා අපි මේ කුඩාර්ථයෙන් රටේ ඉල්ලන්න බෑ පඩි වැඩි කරන්න කියලා. නමුත් මට කරන්න පුළුවන් අපේ හමුදාවේ සමාජිකයට අඩු මුදලකින් ඊටත් වැඩි හොඳට ජීවත් වෙන ක්‍රමවේද හදන්න හැකියාවක් තියෙනවා තමයි
මගේ නායකත්ව ගුණාංග හරි වෙන්නේ. ඉතින් ඒකින්ද මම මේ දේවල් ඇති කරලා තියෙනවා. ඉදිරියටත් මේ දේ කරනවා. තව ඉදිරි කාලෙදී විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමයක් යටතේ සෑම හමුදා සොල්දාදුවෙකුට තමුන්ගේ මොන පළාතේ ජීවත් වුණත් ආහාර ගන්න ක්‍රමවේදයක් මම ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එමගින් විශේෂයෙන් මේ කොවිඩ් කාලේ වගේ එළියට පැහැලට ගිහිල්ලා යන්න සමහර ඉන්නවා. අපි තාමත් දුප්පත් ළමයි අපේ පවුල් වල ළමයි ඉන්නේ අපේ හමුදාවල සෙබළුන් රාජකාරී කරන්නේ. උන් දක්ෂයි, උන් නිහතමානී, උන් විනයක් තියෙනවා. නමුත් ඉතින් දුප්පත්කමත් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ කට්ටියට සමහරලාට හමුදාවේ මහත්තයා වැඩ කරද්දී නෝනට මේ ළමයා දෙන්න තුන ඉස්කෝලෙත් යවලා කැඩෙත් ගිහලා ඔක්කොම කරගන්න බැරි අවස්ථාවක් දකින්න ඕනතරම්. අපි දන්නවා පායෝගේ ප්‍රශ්න. ඉතින් අපි ඒව වෙනුවෙන් පිළියම් යොදමින් තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට අපි මේ ආකාරයෙන් අපි හවුන්ට නිවසට බඩු ලබා දෙන ක්‍රමවේදයක් ගැන හිතලා තියෙනවා. ඉදිරියේ කෙසේ බැහැ කියලා දෙයක් නැහැ. කොහොම හරි කරනවා. ඉතින් එවැනි තත්ත්වයන් අපේ තිබෙනවා. ඉතින් ඒ ආකාරය ඔබතුමිය කිව්ව විදිහට ඉතින් ඒ වගේ දේවල් වලට අපි සම්බන්ධ වෙලා අර මම කිව්ව ඉතාමත් සන්තෝෂයෙන් ජීවත් වෙන හමුදා සමාජිකයන්ට රටේ ඉන්න සන්තෝෂයෙන් ඉන්න කොටස බවට පත් කරන්න මේ හමුදා ප්‍රතිකාල සීමාදී කොහොම හරි උත්සාහ කරනවා. ඇත්තටම සුබ පණිවිඩයක් හමුදා පවුල්වල සමාජිකින්ට. ඇත්තටම ඔබතුමන් එහෙම කියනකොට මට ආපහු අර පොඩ්ඩක් අර කලින් අහපු ප්‍රශ්නයත් එක්ක එකතු කරන්න කියලා හිතුණා. දැන් අර යුද හමුදාවට තිබෙනවා මේ මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලයක්. දැන් මේ දවස්වල ජිනීවා වල වගේම යුරෝපයේ තැන් තැන්වල කතා වෙනවා ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන. නැවතවරක් මේ රණවිරුවන්ට චෝදනා එල්ල කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඇත්තටම මේ මාර්තු මාසයේ මේ ජිනීවා මානව හිමිකම් සමුළුවට තමයි මේ අය මේ ලෑස්ති වෙන්නේ. ඔබතුමාට මොකක්ද කියන්න තියෙන අපේ රණවිරුවන් ගැන? මේක ඇත්ත තත්ත්ව අපි යථාර්ථය කතා කරොත් එහෙම LTT ත්‍රස්තවාදීන් ඔවුන්ට භූමියේ ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච ජයග්‍රහණය වක්‍රානුකූලව ජාත්‍යන්තරය තුල ඔවුන් ජීවත් වෙන ඩයස්පෝරාවන් සමහර රටවල් වල ඉතාමත් විශාල ඩයස්පෝරාවන් සිටින හින්දා ඔවුන්ගේ අභිමතාර්ථ ඉටු කරගන්න විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. මේක අපි දකිනවා. ඔවුන් යම්කිසි කාල සීමාවකට අනුව යම්කිසි කාලසටහනකට අනුව තමයි වැඩ කරන්නේ. ඒ කාලසටහන එක් අංගයක් වැදගත් සම්දිස්ථානයක් තමයි මේ වසර අපි දකින්න එන විදියට. ඔබ කිව්වා වගේ ඔබතුමිය දන්නවා ඇති මේ රටේ ප්‍රකාශයට පත් කරලා ලෝකේ ප්‍රබලම රට වෙන ඇමරිකාව ප්‍රකාශයට පත් කරලා තහනම් කරලා ඉන්නේ රටට ඇතුළු වෙන තහනම් කරලා ඉන්න පුද්ගලයා මමයි මගේ පවුලයි. මගේ දුවලා දෙන්නයි මගේ නෝනායි මටයි. ඉතින් ඒ වගේ අනික් කට්ටියට ප්‍රකාශයටපත් නොකරත් යන්න බැරි ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේවා ඉලක්ක කරගෙන කරගන්නේ අපි ඕනෑම අවස්ථාවක ඕනෑම උසාවියක ඕනෑම තැනකට ඇවිල්ලා කටු උත්තරයක් දීලා අපේ නිර්දෝෂීභාවය පෙන්වන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධයෙන් අපි මෙවැනි උසාවි දෙක තුනකට මීට ඉස්සෙල්ලා 2009 වර්ෂයේ යුද්ධ ඉවරුනම් පස්සෙත් අපි මේ වගේ ගිහිලා උත්තර දීලා අපි නිර්දෝෂීභාවය පෙන්ලා තියෙන්නේ. නමුත් මේ පෙන්වන නිර්දෝෂීභාවයන් වලට කැමති නැහැ. කොහේ හරි හැංගිලා ඉන්න බිල්ලෙක් වගේ හරි නැත්නම් හදපු කතාවක් හොරෙන් ඉඳලා කියන කතාවක් අරගෙන ඒ කතාව තමයි සත්‍ය කියලා ඒ කියන මේ සාක්ෂිය තමයි වැදගත්ම සාක්ෂිය කියලා කියන අපි ඉතින් කියන්නේ ඕනම වෙලාවක සාක්ෂි දෙන පුද්ගලයෙක්ට ඇයි බැරි මේ ඕනම තැනකට ඇවිල්ලා නිදහස් තැනක කියන්න පුළුවන් මෙයා මේ දේ කරයි කියලා අපි ඕනලාක ඉදිරිපත් වෙනවා ඕන තැනකට අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ඕන තැනක යන්න බයකුත් නැහැ මන්ද අපි දන්නවා අපි කරපු කර්තව්‍ය අපි හෘද සාක්ෂියට අනුව අඩුම ගානේ අපි දන්නවා මම හොඳ බෞද්ධෙක් හැටියට අපි දන්නවා අපි ජීවත් වෙන ක්‍රමවේදේ හමුදාපති හරි හමුදාවේ නිලධාරියා කියන කතාව පැත්තක නමුත් අපි සාමාන්‍ය මිනිස්සෙක්නේ ඉතින් ඒ හින්දා අපි දන්නවා ඒකින්ද මම දකින්න විදියට මේවට බය වෙන්න නම් පමණක් බය නැහැ කිසිම අවස්ථාවක හමුදාවත් බය නැහැ නමුත් ඉතින් අවාසනාවන්තයට ජාත්‍යන්තරය එල්ල කරන බලපෑම් සමහර රටවල් වල තිබෙන උන්ගේ තියෙන ප්‍රබලතාවය අනුව මේ දේවල් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ මානව හිමිකම් කවුන්සලයේදී බොහෝ දුරට ඔවුන් සමහරලාට තහංචි පනවන තත්ත්වයක් ඔවුන් කියනවා සමහරලාට මේ නිලධාරී මම ඇතුළු සමහර නිලධාරීන්ට මේ දැන් අපිට මට උනේ දැන්ට එක රටකින් විතරයි ඒක රටක් විතරයි මේ කියලා තියෙන්නේ ප්‍රසිද්ධිය කියලා තියෙන තව රටවල් කීපයක් තියෙනවා නොකියුවට අපි දන්නවා අපිට යන්න දෙන්නේ නැහැ ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඉදිරි කාලේ සමහරට මේක අර ලීගලයිස් කරනවා වගේ ඔෆිෂියලි සමහර රටවල් කිහිපයක් මේ ඉදිරියේදී මේ තත්ත්වය ඇති කරයි. ඉතින් මෙහෙමයි. ඉතින් ඒක බොහොම අවාසනාවන්ත අවස්ථාවක්. මන්ද අපි අපේ රට වෙනුවෙන් වැඩ කරලා
මේ රට ජාතියෙන්වෙන් අපි වැඩ කළා අවසාන වශයෙන් අපි පෞද්ගලිකව තමයි මේකට වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ. එහිදී ඉතින් පෞද්ගලික වන්දි ගෙවනවා කියන එක ඒක අපිට පමණන්නේ දැන් මම බලුවොත් මගේ දුවලා දෙන්නට පවා. ඉතින් ඒ කට්ටිය තාමත් කුඩායි මම යුද්ධෙ තිබෙන කාලේ උන් දැකලත් නැහැ මොකද්දවත් කියලා. නමුත් ඔවුන්ට පවා මේකේ තරම් පරිගැනීම් කරලා තිබෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. යම් කිසි අවාසනාවක් ඉපදෙන්න වාසනාව තිබිලා තිබෙනවා. හමුදාවේ මේ තත්ත්වයන් වලට රටේ වාසනාව තිබිලා තිනවා. නමුත් ඉතින් අර අපි කියන විදිහට මොකක් හරි හේතුවක් කියලා අපිට අවාසනාවන්තකමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම තාමත් සන්තෝෂ වෙනවා. ඒ අවාසනාවන්ත තත්ත්වයන් වලට මුහුණ දුන්නත් මේ රටේ ඉපදිච්ච කමට මම සන්තෝෂ වෙනවා. මෙවැනි රටක ඉපදිලා මෙවැනි සමාජයක් එක්ක අපේ වගේ රටේ ජනතාවක් එක්ක ඉදිරියට ඇවිල්ලා ජීවත් වෙන්න උන එක ගැන මම සන්තෝෂ වෙනවා. මට මේ මොන ආකාරයක බාධක ආවත් මොන ආකාරයෙන් තහංචි පැනවුවත් මම සැලෙන්නේ නැහැ. මම හිතන්නේ මට මේ රටේ හරි පමණක් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගැන හිතලා සන්තෝෂ වෙනවා. ඇත්තටම යුද හමුදාපතිතුමනි දැන් මේ ඔබතුමන් කිව්වා වගේ දැන් ඔය කෘතවේදීත්වයේ වෙන්නේ නැති ජනාධිපතිතුමන් රජය ඔබතුමන් වෙත පළ කරලා තිබෙන්නේ සෞඛ්‍ය අංශ වලට වගේම යුද හමුදා නිලධාරීන්ට සමාජිකයින්ට මේ කොවිඩ් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාවය හිමි වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඒක හරිම වැදගත්. හරි වටිනවා මේ වගේ වෙලාවක ඔබතුමන්ට සතුටක් ඇති ඒ සහතිකයේ ඒ මූලිකත්වය හිමිවීම ගැන හමුදා සමාජිකින්ට. අනිවාර්යයෙන්ම මමත් ඒ සාමූහික කාර්යසාධක බලකායේ ලලිත් තිරතුංග මැතිතුමත් එක්ක මාත් එක්ක සමාජිකයෙක් අපි 4-5 දෙනෙක් පත් කරලා තියෙන සමාජිකයෙක්. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා ලෝකයේ අනිකුත් රටවල සෞඛ්‍ය ශාස්ත්‍රයට ඉස්සෙල්ලාම කියද්දී අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය සමගම සමගාමීව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා පොලිසියට එවැනි තත්ත්වයක් ලබා දීම සැමැදිව අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට මේ සැමැදිව කටයුතු කරන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. රටක් වශයෙන් අපේ රටේ ජනතාව දන්නවා ඇති වැඩිම කාර්යයක් මේ අවස්ථාවේදී මේ රටේ COVID-19 වෙනුවෙන් කරන්නේ කවුද කියන එක රටේ ජනතාවගේ හදවත්වල තිබෙනවා. ඉතින් ඒකින්ද තමයි විශේෂයෙන්ම මේක යම්කිසි ක්‍රමවේදයක් අනුව අපි කාටද ඉස්සෙල්ලම මේ එන්නත ලබා දිය යුත්තේ අපි ලයිස්තුගත කරලා දෙවනුව අපි කාටද දිය යුත්තේ තුන්වෙනුව තෙවනුව කාටද දිය යුත්තේ කියන එක තේරුම් අරගෙන තමයි අපි මේ එන්නත් කරන්නේ අපි කිරීමට කටයුතු කරනු ලැබුවේ. ඒත් එක්කම අපි මේ කොහොමද ගබඩා කරගන්නේ මොන එන්නත ජනාධිපතිතුමා සෑම අවස්ථාවක කියන හොඳම එන්නත ගෙනලා අපේ රටේ ජනතාවට දෙන්න. අපිට සල්ලි කොච්චරක් ගියත් කමන්නේ අපි ඒක වීදම් කරලා ගේන්න ඕන. අපිට 120ක අගයක් 120ක ප්‍රතිශතයක් අපිට එක්සත් ජාතීන්ගේ නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හම්බ වෙනව නියමිතයි. පළවෙනි තෝගේ ලක්ෂ 5ක් අපේ ඉන්දියා රජය අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් නරේන්ද්‍ර සිංහ මෝදි අග්‍රාමාත්‍යතුමත් අතර තියෙන සුහදභාවය සනිටුහන් කරමින් තමයි ලක්ෂ 5ක නිමිලේ ඔවුන් ලබාගෙන අපිට නොමිලෙන් මිලදීගෙන අපිට නොමිලේ ලබා දුන්නේ. ඉන්දියාව ඒ වගේම චීනය රුසියාව අපිට මේ වගේ දීමට නියමිතයි. කෙසේ වෙතත් අතිගරු ජනාධිපතිතුමා මීට සුළු දින කිහිපයකට ඉස්සෙල්ලා දැනුම් දුන්නා අවශ්‍ය ප්‍රමාණය මුදල් වලට රැගෙන අපේ රටේ අවශ්‍ය ජනතාවට ලබා දීමට වහම කටයුතු කරන්න කියලා. නමුත් මේකෙදි වෙන්නේ මේ එන්නත් හදන්නේ වෙන රටවල් වල. ඉතින් ඒ රටවල් වල හදන්දිත් ලෝකෙම බලාගෙන ඉන්නවා මේක ගන්න. ඉතින් ලේසි නෑ. අපි නිකන් ලයිස්තුවක වගේ ඉන්න ඕන තත්ත්වයක් තියෙනවා කියන ඉක්මනට ගන්නත් බෑ. නමුත් අපේ අඩුම ගානේ යම් කිසි කොටසකට මේ වෙන ලැබී තිබෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවටත් මෙන්නත් කරණය කිරීමට. නමුත් මේ එන්නත කියන එක විසඳුමක් හැටියට අපිට සලකන්න හැකියාවක් නැහැ. ඊට හේතුව මේ එන්නතක කාල සීමාවක් තිබෙනවා. එන්නත අපිට දරා ගන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. මේක ජීවිත කාලෙටම නෙමෙයි අපි දන්නා පරමින් දැනට අපි දන්නා තරමින් අවුරුද්දක වැනි කාලයකට තමයි මේක බලපාන්නේ. ඉතින් එවැනි කාල සීමාවට පමණයි ඒකින්ද ඊට වඩා ඉතින් එන්නතම කෙරේ බලන්නේ නැතුව ඒක හොඳයි. අපි ජීවත් වෙන ක්‍රමවේදය අපි හරි ක්‍රමයට හිටියොත් තමයි හිතන්නේ අපිට COVID-19 බේරෙන්න හැකියාවක් තිබෙනවා. ඇත්තටම වෛද්‍යවරුන් කියනවා මේ එන්නත අවශ්‍යයි තමයි. නමුත් ඔබලගේ නිරෝධායන ක්‍රමවේද නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා. ඇත්තටම දැන් මේ නිරෝධායනයේ කාර්යයේදී ඔබතුමන් අතිමහත් වෙහෙසක් ගන්නම ජනතාවට මේ පණිවිඩය ලබා දෙන්න. සෞඛ්‍ය ආරක්ෂිත වේ කටයුතු කරන්න කියලා. රණවිරුවන් ඒ සඳහා යොදවනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ට මොකක්ද කියන්න තිබෙන්නේ?
මෙහෙම ඉතින් රටේ ජනතාවට මම හිතන්නේ අපේ හිසේ කෙස් ගානට අපි කියලා තියෙනවා හිටිය යුතු ක්‍රමවේදය මොකක්ද කියන යන්න. ඉතින් බහුතරයක් මේකට අනුගත වෙමින් කටයුතු කරනවා. ඒත් එක්කම සමහර අයවලුන් එසේ අනුගමනය කරන්නේ නැහැ. සමහර කට්ටිය හිතන ඇති මේක හැදුනට ගානක් නැහැ, මැරෙන්නේ නැහැ, රටේ කොහොම හරි බේර ගන්නවා කියන මතයකුත් ඇති. සමහර කට්ටිය හිතන ඇති මේක තවත් හෙම්බිරිසාවක් වගේ කියලා. නමුත් සමහර කට්ටියට තේරෙන්නේ නැති දේ තමයි අද වෙනකන් කවුරුත් කියන්නේ කොවිඩ් හැදෙන එක්කෙනෙක්ගේ ඉදිරි අනාගතය මොකක්ද කියන එක. තව අවුරුද්දකින් දෙකකුත් කිව්වොත් කොහොමද කොවිඩ් හැදිච්ච එක්කෙනා අවුරුදු 5කින් විතර මේ යනවායි කියලා. එහෙම නැත්නම් කිව්වොත් මේකේ බලපෑම මේ BC කියලා කියන්න ගත්තොත් කොහොමද තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද හොඳම දේ තමයි කොවිඩ් ආසාදනය නොවි ජීවත් වීමට. ඉතින් මේ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ඒ අවබෝධය අපේ ඒ කරන ක්‍රියාකාරීන් විසින් ජනතාවට ලබා දෙනවා සෑම අවස්ථාවකදී. ඉතින් මම හිතන්නේ මේ දේ උනන්දුවෙන් කළ යුතුයි. මම දකින්නේ නැහැ ඉතින් අර නීති රීති දාලා කියලා. නමුත් ඉතින් ඇත්තටම සමහර රටවල් වල තියෙනවා ලොකු ෆයින් වගේ හිටන් දෙනවා මේ ක්‍රියාකාරකම හරියට කරේ නැත්නම්. ඉතින් නමුත් අපි ඒ තත්ත්වයට බැහැලා අපි තවම ජනතාවට ආදරින්ද අපි ජනතාව සුළු වරද බරපතල තත්ත්වයක් ඇති කරනවා වුවත් අපි මේ තත්ත්වෙ මිදෙන්න උත්සාහ කරන එකට යම් කිසි ලොකු බලපෑම් නැති නොකර. ඉතින් ඉදිරි කාලෙදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැන් හමුදාව තුල අපි පාලනය කරගෙන යුද හමුදාව ගත්තොත් ඉතාමත් හොඳ පාලනයක් යටතේ වෙන කොවිඩ් සම්බන්ධයෙන් අපිට බරපතල ප්‍රශ්න ඇත්තෙම නැහැ. වැඩිම ගැවසෙන කණ්ඩායමක් වුණත් අපි තාමත් හොඳට අපේ වෙන පාලනය හොඳින්ද අපි ඒ තත්ත්වය ඇති කරගෙන තිබෙනවා. ඉතින් ඉදිරි කාලෙදී අපි දකිනවා සමහර දිස්ත්‍රික්ක කොවිඩ් වලින් තොර දිස්ත්‍රික්ක දකිනවා. තාම සුළු සංඛ්‍යාවෙන් දකිනවා. අපි මේ බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වයන් තවදුරටත් වැඩි දියුණු කරමින් ඒ දිස්ත්‍රික්ක වශයෙන් අපි තෝරාගෙන ඒක මේකෙන් මේ මර්ධනය කිරීමට ඇතුළත් වෙන ක්‍රමවේදයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් සංචාරකයන් ගෙන්වන්න පටන් ගත්තාම ජනතාව කියන්න පටන් ගත්තා නැත්නම් බීතියටපත් වෙන්න පටන් ගත්තා සමහර වෙලාවට. ඇත්තටම මේ සංචාරකයන්ගේ නිරෝධායන වැඩපිළිවෙල පිළිබඳව ටිකක් සාකච්ඡා කරොත් හොඳයි යුද හමුදාපතිතුමනි. කොහොමද ඒක වෙන්නේ කියලා? සංචාරකයන් ලංකාවට ගෙන්නද්දී අපි ඉස්සල්ලාම අත්හදා බැලීමකට තමයි ලක් කරන්න ගත්තේ මේ මාසයක විතර කාල සීමාවකදී. එහිදී අපි මාස 4ක 5ක කාල සීමාවක් මේ පිළිබඳව සාකච්ඡා කරලා හද යුතු ක්‍රමවේදයන් ගැන කතිකා කරගෙන තමයි අපි මේ අවසාන වශයෙන් සංචාරකයන් ගෙනාවේ. සංචාරකයන් ගෙන්නා ගැනීමේදී අපි ඕන් ජෛව බුබුලක් හැටියට තමයි ගෙන්නාගෙනම මේ කටයුතු කරනු ලැබුවේ. එමගින් අපිට කියන්න පුළුවන් මේ මාසෙක වැනි කාලයක අත්හදා බැලීමේදී ඒ ජෛව බුබුලෙන් එළියට කොවිඩ් ආසාදනය නොවන ආකාරයට අපි වග බලා ගත්තා. ඉතින් ඒ ලැබුණු අත්දැකීම අනුව තමයි රටක් වශයෙන් අපු පසුගිය දිනේදී මේ රට විවෘත කරනු ලැබේ. ඉතින් විදේශකයන්ට විවෘත කළා තිබෙනවා. කොහොමත් සාමාන්‍ය කාලවලත් අපි බලාපොරොත්තු වුණ ආගයන් විදේශකයන් ආවේ නැහැ. නමුත් විදේශිකයන් ලංකාවට පැමිණීම හරහා ජීවත් වෙන අපගේ ජනතාවක් ඉන්න විශාල ජනතාවක්. ඔවුන් වෙනුවෙන් තමයි මේ තත්වයක් වුණත් යම් කිසි ආකාරයක අවදානමක් තිබුණත් අවදානම අවම කරගෙන කටයුතු කරන්න අපි මෙවැනි තත්වයක් ඇති කරේ එවැනි වූ ශ්‍රී ලාංකිකයන් ජන සමාජයේ කොටසක් වෙනුවෙන්. ඉතින් මම හිතන්නේ අපි ඒ පළවෙනි අදිය සාර්ථක කරා. මින් ඉදිරියේදීත් මේ තත්වය ඉතාමත් හොඳ කළමනාකාරීත්වයක් යටතේ නිරීක්ෂණය කරගනිමින් ඉදිරියට කරගෙන ගියොත් මම හිතන්නේ අපිට ඒ ජීවත් වෙන ජන කොටස් වලටත් යම් කිසි ආදායමක් ලැබමින් ඔවුන්ගේ ජන ජීවිතය පවත්වාගෙන යන අතරෙම රටට යම් කිසි ආකාරයේ විනිමයක් ලබා ගන්න ක්‍රමවේදිකුත් ඇති කර ගන්න පුළුවන්. රටක් කියන්නේ වහගෙන මින්න බෑ. කොවිඩ් අද හිවරේද ලබන මාසයේ ලබන අවුරුදු ඉවරදී කියන තත්ත්වයක් අපි කිසි කෙනෙක්ට කියන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපිට වෙනවා ඉදිරියට යමින් මේ ආකාරයෙන් කටයුතු කරන්න. මම හිතන්නේ ඒක ගත්ත තීරණේ රජයෙන් ගත්තත් අපි ඒ සඳහා හමුදාවන් වශයෙන් දිය හැකි උපරිම සහයෝගය අපි ලබා දීලා කටයුතු කරලා තිබෙන්නේ. ඇත්තටම ජනතාව කියනවා නේද කොවිඩ් එක්ක ජීවත් වෙමුනේ කියලා. ඇත්තටම එහෙමනම් කොහොමද කටයුතු කරන්න ඕනේ යුද හමුදාපතිතුමනි? නෑ කොවිඩ් එක්ක ජීවත් වෙන්න ඕනේ කියන්නේ ඉතින් ඒක සාමාන්‍යීකරණයක් යටතේ ඒක කතා කරන්නේ. ඒ උනාට දැන් කොවිඩ් එක්ක අපි ජීවත් වෙනවා තමයි. නමුත් කොවිඩ් එක්කම ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කොවිඩ් වලින් මිදලා ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඔය ඇවිල්ලා සමහරලාට කොවිඩ් එක ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතින් අර
තමුන්ට තියෙන පහසුම වචන හින්දා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. කොවිඩ් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා අපි කාර්ය සාධක බලකායක් වශයෙන් ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අගමැතිතුමත් එක්ක එකතු වෙලා අපි කෙසේ හෝ මේක මර්ධනය කරලා කොවිඩ් තුරන් කිරීමට අපි කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. ඒ අතරතුර අනිවාර්යයෙන්ම තත්ත්වයන් යම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට ජීවත් වෙන ගමන් තමයි යන්න වෙන්නේ ඉදිරියට. නමුත් එහෙව් කියලා මේ කොවිඩ් එක සමදා ජීවත් වෙන අපි කවදාකවත් අරමුණු කරගන්න හොඳ නැහැ. අපි බලන්න ඕනේ මේ තත්ත්වයෙන් කොහොමද අපි හැකීක්මනේ මිදෙන්නේ කියලා. ඒ තත්ත්වයේ කරා යෑම තමයි අපගේ අරමුණ වෙලා තිබෙන්නේ. හැකීක්මනින් කොවිඩ් රටින් තුරන් කරන ක්‍රමවේදයකට යන්නේ. නමුත් යම් කිසි ආකාරයෙන් සමාජයේ දැන් තිබෙන තත්ත්වයන් අනුව ටික කාලයක් යන්න පුළුවන්. නමුත් අපි බලමු අපි බොහොම වාසනාවන්ත රටක්. අපි අවාසනාවන්ත සමාජයක් නෙමේ. ලෝකේ ඕනම අවස්ථාවක ජයග්‍රහී කරන රටක්. ජයග්‍රහක කියන මනසක් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක. ඒකින්ද අපි කෙසේ හෝ මේක ජයග්‍රහණය කරනවාමයි. ඇත්තටම දැන් ඔබතුමන්ගේ අසුන පිටුපසෙන් දිස්සෙන්නේ මේ සීගිරි බලකොටුව. ඇත්තටම මේ ප්‍රතාපවත් බවත් එක්ක අපටත් දැනෙනවා ඇත්තටම මේ ජයග්‍රහණය කරගෙන යන ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබෙනවා කියලා. දැන් අපි අර 2009 මැයි 19 වෙනිදා මේ ත්‍රස්තවාදී නිමා කරලා නිදහස ලබා ගත්තට පස්සේ මේ නිදහසත් එක්ක ජීවත් වෙන්නයි පුරුදු වුණේ. කොවිඩ් හින්දා නිදහස ටිකක් ඇහිරුණාට ඇත්තට මේ රණවිරුවන් කළ කැපකිරීම අතිමහත්. තවමත් ජනතාවට නිදහසේ ඉන්න තමයි මේ රණවිරුවන් කටයුතු කරන්නේ. ඔබතුමන් මේ සඳහා නායකත්වය දෙන්නේ. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ යුද හමුදාපතිතුමනි? ඔය ඉතින් මෙහෙමයි තාමත්ම වැදගත් දෙයක්. අපි මේ නිදහස ලබා ගත්තේ විශාල කැපකිරීම කරලා. පහසු නෑ. දැන් මං අදත් සුළු මොහොතකට කලින් මම මේ කතා කරනු ලැබුවේ අපේ නිලධාරීන්ට කතා කරන අවස්ථාවේදී ආමන්ත්‍රණය කරද්දී මම දැනුම් දුන්නේ අපි ඇවිල්ලා පෞද්ගලික අපි කීප වතාවක් තුවාල වෙච්ච මිනිහෙක් මම. මගේ ඇඟේ කෑලි තියෙනවා. ජීවිත කාලෙම අපි මේ වගේ මේවා හින්දා අපි දුක් විඳින්න ඕන තත්ත්වයක් අපේ ජීවිතවල තිබෙනවා. මේවා නොදැක්ක හිටියට අපි දැක්කම් පේන්නේ නැතුව ඇති. මේ ඇඟේ ඇතුලේ තියෙන ප්‍රශ්න. නමුත් ඒවා තියාගෙන එහෙම ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. අපි බොහොම කැපකිරීම කරේ මේ රටේ ජනතාවට සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න. ඉතින් ඒ පරිසරය අපි 2009 වර්ෂයේ මැයි 18 වෙනිදාන් පස්සේ උදා කරලා දුන්නා. නමුත් ඉතින් අපි කුඩා රටක් හින්දා විවිධ බලපෑම් විවිධ ප්‍රධාන ප්‍රබල රටවල් වලින් ඇති වෙන අවස්ථාවන් අපි බොහෝ දුරට දකින්න පුළුවන්. ඉදිරියේදී දකී අපි. නමුත් අපි මම හිතන්නේ ඒවට සැලකිය යුතු නැහැ. අපි නිදහස ලබා දීලා තිනවා රටේ ජනතාවට. රටේ ජනතාව එක භුක්ති විඳින්න ඕනේ විදියට අපේ රටේ ජනතාව භුක්ති විඳින තරම් තත්ත්වයක් ඇති කරගත යුතුයි. මොකද අපි ගොඩාක් දුක් විඳ අවස්ථා මේ රටේ දැක්කා. දශක 3ක කාල සීමාවක යුද්ධයක් එක්ක අපි හිටියා. ඉතින් ඒකින්ද අපේ රටේ ජනතාවට අවශ්‍යයි ඒ තත්ත්වය ඇති කරගන්න. දැන් ඉපදෙන ජනතාවට ජීවත් වෙන දරුවට ඒ තත්ත්වෙ නැහැ. නමුත් අපි නැවැනි තත්ත්වයන් වලට නොවන ආකාරයට වග බලා ගැනීමත් වැදගත් වෙනවා. අපි දකිනවා මේ කාලවල වලදී අපි බෙදුම්වාදී ඉවර කරත් අන්තවාදී කියන දේවල් හිස ඔසවන්න උත්සාහ කරන අවධියක අපි ජීවත් වෙන්නේ. ඒක කවදාක්වත් අමතක කරන්න හොඳ නැහැ. අපි නොදැක්කත් නොදකින අන්තවාදී කොටස් අන්තවාදී ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න උත්සාහ කරන අවධියකයි ජීවත් වෙන්නේ. අපේ රට පමණක් ලෝකෙ හිමයි. ඉතින් අපි හින්දා ඊ타ත්ම විපරම් කමින් ජීවත් විය යුතුයි. අපි දන්න ඕනේ අපි මොනවද කරන්නේ? අපි එහා ගෙදර වෙන්නේ මොකද්ද? ඒ වගේ ඊ타මත් ඕනකමකින් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ස්වාධීන රාජ්‍යයක්. අපි ඒ වුණාට මේ වගේ මෙවැනි තත්ත්වයන් ඇති නොවන ආකාරයට මේවා අර කියනවා මේ පටන් ගද්දිම ඉවර කරන්න ඕනේ කියලා. එවැනි තත්ත්වයක් තියාගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මොකද අපි පාස්කු ප්‍රහාරයකින් බට කාපු රටක්. ඉතින් ඒකින්ද සෑම වෙලාවම ඉතාමත් ඕනකමින් අපි මොන දේ නිදහසෙන් ජීවත් වෙන ගමන් පසු විපරමකුත් කරමින් ජීවත් විය යුතුයි කියන එක විශේෂයෙන්ම මම හිතන්නේ මේ අන්තවාදී කණ්ඩායම් ලෝකෙ තිබෙන අන්තවාදී කණ්ඩායම් අපි වගේ නිදහසින් රටවල් වලට අත යොමු කරලා සමහරලාට මෙවැනි සාමකාමීව ඉන්න අකමැති දක්වන කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය උත්සාහ කරන්න පුළුවන් එවැනි තත්වයන් ඇති නොවන ආකාරයට වග බලාගෙන ජීවත් වීම වැදගත් වෙනවා කියන එකයි මම හිතන්නේ. දැන් 73 වන නිදහස් සැමරුම යෙදෙනවා පෙබරවාරි 4 වෙනිදාට ඉස්රෝමත් රටක් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් මෙවර අපේ තේමාව.
ඉතින් එයට උරදුන් රණවිරුවන් ගැන මේ වෙලාවේ හැමෝම බොහොම භක්තියෙන් ගෞරවයෙන් කතා කරනවා. ඉතින් විවිධාකාර අවස්ථාවල විවිධාකාරයෙන් අපේ රටේ ජනතාවට නිදහස දෙන්න මේ රණවිරුවන් අරගල කරා දිවි පිදුවා. ඒ කෘතවේදීත්වයත් එක්ක තමයි මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේ නිදහස් දිනයත් එක්ක අපේ රණවිරුවන් ගැන කොයි ආකාරයෙන්ද මතක් කරන්නේ? මෙහෙමයි දැන් මාතෘ භූමියේ සහ ජීවත් වෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සමස්ත ආරක්ෂක සියලු දෙනා වගේ යුද මේ විශේෂ මෙහෙවරක් මේ රටේ මේ ඉතිහාසය පුරාටම සිදු කරනු ලැබුවා. නිදහසෙන් පසුවත් රටේ භෞමික අඛණ්ඩතාවය ඒ වගේම ස්වාරිත්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදා පමණක් නෙමෙයි වීරෝදාර රණවිරුවන් 23646 දෙනෙකු තව ජීවිත පරිත්‍යාග කළා තිනවා. රණවිරුවන් 16092 දෙනෙකු රණක්ෂිතටපත් වෙලා තිබෙනවා මේ කාල සීමාවේදී. ජාතියේ විරුවන් මම මේ අවස්ථාවේ තාමත්ම අපේ දැයේ පිනට පහළ වූ විරෝධාර රණවිරුවන් කියලා ඔවුන් මේ රටේ එවැනි කණ්ඩායමක් හිටිච්චින්ද අපිට නිදහසක් ලබා කරගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි අපේ රටේ නිදහස ලබා ගැනීම වෙනුවෙන් තම පවුලේ ආදරණීය සමාජිකයා යොමු කළ දෙමාපියන් ඒ වගේම සහෝදර සහෝදරණියන් ආදරණීය බිරිඳෑවරුන් සහ විශේෂයෙන්ම දුවදරුවන් මා මෙහිදී ඊ타ත්ම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරලා සිටිනවා මේ නිදහස් දින සමරන්න යන මොහොතේ වෙන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ ඇතිවෙන ඌනෑම විවසනකාරී තත්වයකදී වුණත් අභියෝගයේදී ප්‍රථමයෙන්ම මේ සඳහා යොමු වෙන සංවිධානයේ බව ඊ타ත්ම ආඩම්බරයෙන් මේ අවස්ථාවේදී කියනවා. යුද්ධයේදීත් LTT සංවිධානයේ ප්‍රහාරයන්ට ඉඳුරාම බොහෝ අවස්ථාවලදී මුහුණ දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ඉතින් මුහුණට මුහුණ නොබියව සටන් කරමින් අපගේ වීරෝදා රණවිරුවන් කළ කැපකිරීම මගින් අපිට හැකියාවක් ලැබුණා මෙම ත්‍රස්තවාදය නැත්නම් අභියෝගය විජයග්‍රහණය කිරීමට අවස්ථාවක් සලසා දීමට අපිට ඒ අවස්ථාව හම්බුණා 2009 මැයි මාසේ 18 වෙනිදා. අපි යුද්ධය සඳහා පමණක් නොවි යොමු සිටින්නේ යුද්ධය අතරතුර අපි මේ කිව්වාගේ රටේ සංවර්ධන හැම දෙයකටම අපි කටයුතු කරනවා. මහ ජනතාවගේ ආරක්ෂකයන් වශයෙන් වැඩිම දායකත්වයක් මේ දක්වා රට වෙනුවෙන් ලබා දීමට යුද හමුදාවට ලැබීමට හැකියාව ලැබීම සම්බන්ධව මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අපි මේ පිළිබඳව ආඩම්බරයටපත් වෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව මෙන්ම රටට බැලපෑ විවිධ ආපදා තත්ත්වයන් වලදී වුණත් හමුදා ඉතාමත් ඕනකමින් කටයුතු කරනු ලැබුවා. මානුෂත්වයට මුල් තැන දෙමින් සෑම විටම ක්‍රියා කිරීම යුද හමුදාවේ අපේක්ෂාවයි. ඉතින් ඒ අනුව මානසික මෙහෙයුමදී දමිළ ජනතාව අපි මේ ආකාරයෙන් බලාගත්තා. ඉතින් අපි හිතනවා ඉදිරි කාලෙදිත් මේ ලැබුණු නිදහස භුක්ති විඳිමින් රටේ ජනතාවට කළ හැකි උපරිමයක් කරමින් අපිට ජීවත් වෙන්න හැකියාව වාසනාව ලැබෙයි කියලා. ඇත්තටම යුද හමුදාපත්තුමනේ දැන් රණවිරුවන් නිදහස දුන්නේ එක ජන වර්ගයකට එක ආගමකට නෙමෙයි එක ප්‍රදේශයකට නෙමෙයි මුළු රටම. එතකොට මේ සාමය සහෝදරත්වයෙන් ජීවත් වෙන්න තිබෙන ඉඩකඩට තවමත් රණවිරුවන් ඒ වෙනුවෙන් තමන්ගේ කැපකිරීම වලට කාලය වෙන් කරනවා. ඔබතුමන් මොකක්ද ඒ ගැන කියන්නේ? ඉතින් දැන් පසුගිය මාසෙත් අපි උතුරු කරේ ගිහිල්ලා උතුරු කරේ ජනතාවට අපි විශාල නිවාස සංඛ්‍යාවක් ලබා දීලා තියෙනවා යුද හමුදාවෙන්. අපි උතුරු කරේ වැව් පිරිසකර කරලා ඔවුන් ජීවත් වෙන්න කුඹුරු කරන්න ගොවිතැන් කරන්න අපි ඒ තත්ත්වය අපි ඇති කරලා දීලා තිබෙනවා. විවිධ සුලිසුලං වාගේ දේවල් ආවම ඒ ජනතාව බේර ගන්න අපි කටයුතු කරලා තිබෙනවා. එපමණක් නෙමෙයි ඔවුන්ගේ යටිපළ පහසුකම් වැඩි දියුණු කරන්න යුද හමුදාව ක්‍රියා කරලා තිබෙනවා. ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව විශේෂයෙන්ම දමිළ ජනතාව හදවතට තත්තු කරලා බැලුවොත් ඔවුන් දන්නවුන්ට වැඩිම සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව පොලිසිය කියලා. නමුත් අවාසනාවකට ඔවුන් පාලනය කරනු ලබන්නේ පිටරටවල ඉන්න ඔවුන්ගේ ඥාතීන් හෝ ඩයස්පෝරා කියන කණ්ඩායම්. ඉතින් අපිට ඒ මානසිකත්වය වෙනස් කිරීමට හැකියාවක් වෙන්නේ නැහැ. අපි මොන දේ කරත් නමුත් හදවතින් ඔවුන් දන්නවා අපි විශාල කාර්යභාරයක් අපි උතුරේ ජනතාව නැගිරින ජනතාවට ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. අපි මේ වගේ සැලෙන්නෙත් නැහැ. අපි පසුබට වෙන්නෙත් නැහැ. අපගේම රටේ ඉපදිලා වෙනත් ආගමකට
යොමු වෙලා වෙනත් ජාතියක් වශයෙන් ජීවත් වෙච්ච මේ ධර්මීය ජනතාවට ඔවුමුත් විශාල වශයෙන් බට කෑව පසුගිය දශක 3ක කාල සීමාවේදී ඒ වෙනුවෙන් ඔවුන්ට අපි අනුකම්පා කරලා ඔවුන් අපේම සමාජයේ කොටසක් නැත්නම් අපේම ශ්‍රී ලාංකිකයන් හැටියට කිසිදු ભેදයකින් තොරම එකම ශ්‍රී ලංකාවක් හැටියට ඔවුන්ට සලකමින් අපි කළ හැකි උපරිමය කරනවා රටක් වශයෙන් අපි ඉපදුච්ච මේ මාතෘ භූමියේ එකම රටක් එකම ජාතියක් හැටියට නැගී සිටින්න හැම මේ ඉන්න ඉපදිච්ච හැම මිනිස්සයම කටයුතු කරොත් මම හිතන්නේ අපිට තාමත්ම සුබදායි අනාගතයකට හිමිකම් කියන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි කෙසේ හෝ අපි තනියෙන් නැතුව වම දකුණ ඉදිරියයි පස්සයි ඇදගෙන එක ජාතියක් හැටියට ශ්‍රී ලාංකීය ජාතිය කියන හැටියට එකට හිටගන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි. නැත්නම් එසේ කටයුතු නොකරන කට්ටියත් ඒ සඳහා උද්‍යෝග කිරීම අපගේ වගකීමක් හැටියට මම දකින්නේ. හොඳයි උදා පතුමනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුබ පැතුම් ඔබතුමන්ට එක් කරනවා. ඔබතුමන්ගෙන් පණිවිඩයක් අවශ්‍යයි මේ රටේ ජනතාවට. දැන් එක පැත්තකින් කොවිඩ් එන්නත තවත් පැත්තකින් අපි මේක කළමනාකරණය කරගන්නවා රට සංවර්ධනය කරා ගෙනියනවා. කොහොමද ජනතාවට කියන්නේ මොකක්ද දෙන පණිවිඩය ඔබතුමා? දැන් මෙහෙමයි අපි අපේ රටේ ජනතාවට කියන්න තිබෙන අවසාන වශයෙන් මෙවැනි කාරණයක් විශේෂයෙන්ම අපි ඊටමත් සන්තෝෂ අපිට අපේ රටේ ජනතාව අපි කුඩා රටක් වුණත් අපි සෑම අවස්ථාවකදීම ඊටමත් හොඳින් අභියෝග හමුවේ ඉදිරියට ආපු රටක් මේ COVID-19 වසංගතය හමුවෙත් ලෝකයේ අපි වෙනකුත් රටවල් එක්ක සංසන්දනය කළ බැලුවම ඊටමත් ඉදිරියෙන් ඉන්න රටක්. අපි සවසුළු කාලයක් තුලදී බොහෝ දුරට අපිට මේ COVID-19 රට තුල පරාජය කරගන්න හැකියාවක් ලැබෙයි. ඉන්න අනතුරුව අපි රට සංවර්ධනය කිරීම සඳහා යා යුත්තේ පටු අරමුණු සඳහා නොයා මම දේශපාලනඥයෙක්ම හමුදා සමාජිකයෙක් නමුත් රටේ ජනතාවට තිබෙන ආදරයට අපි හැම වෙලාවෙම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් හැටියට කියන්න තිබෙන්නේ අපි පොදුවේ ඔක්කොම එකතු වෙලා මේ රට දියුණු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මේක ඔබටත් මටත් නෙමෙයි අපිට ඉපදෙන්න ඉන්න පරම්පරාවලට පවා අපි මේ දේ හරියට කරොත් තමයි ඒකට මම හිතන්නේ විනයක් ඇතුව මේ දූෂණ වංචාවලින් තොරව විනයක් ඇතුව ඉදිරියට යා යුතු රටක් හැටියටයි මේක දකින්නේ. එසේ ගියොත් අපිට මම හිතන්නේ බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යෑමට හැකියාව ලැබෙනවා. මම ආරාධනා කරන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඉපදුච්ච රට මේක අපිට දියුණු කළා ඉතාමත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් රටක් බවට පරිවර්තනය කරන්න ශ්‍රී ලාංකීය ඔබ සෑම දෙනාටම ආරාධනය කරනවා පක්ෂපාත කුල ભેද අමතක කරලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට නැගී සිටමු කියලා. හොඳයි හමුදාපතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමාගේ වටිනා කාලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මිඩංගු කරාට එවනම් ඔබතුමන්ට සුබ පතනවා. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාලිකාවක් හැටියට අතීතයේ පටන් ප්‍රථමයෙන් පටන්ගත් ස්ථානය ගුවන්විදුලියේ මේ රටට බොහෝ අයවලුන් ප්‍රසිද්ධ නැත්තම් වැදගත් අයවලුන් බිහි කරපු ආයතනයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. අපි සෑමදා ඉතාමත්ම හිසනම ආචාර කරන ආයතනයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඔබ මෙවැනි වැඩසටහනක් කළ බලාපොරොත්තු වෙන රටේ ජනතාවට අවබෝධයක් ලබා දෙන්න ඔබගත් මේ අවස්ථාවට මම ස්තුතිවන්ත වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමාටත් සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ආයතනයේට ඉතාමත් ඉදිරියේදී ඉතාමත් හොඳ කාල සීමාවක් ලැබිලා මින් තිබෙන ස්ථානවලට උඩට ගිහිල්ලා රටට සේවය කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙමනම් අද අපේ තාක්ෂණික මෙහෙයුම සසින්දු දිසානායක සමන් විජේරත්න අජන්ත ප්‍රියදර්ශන ඒ වගේම නිෂ්පාදනය අධීක්ෂණය සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර මම සුධර්මිකා විජේරත්න ඔබට සුබ දවසක් ආයුබෝවන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති දෙසවන සරසන වදනින
සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී රන්මලක් ලෙස දෙව් බමුන් තෝතින් පිරුමේ පින්දිනේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්මැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදලා රැයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වී තිබේ ලෙහි ගොවා වැඩු සිය පුතුන් අත අවිදරා වැඩ රණ මතින් බෑවෙකුන් නැක දෑබැතින් හිස අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දෙවිපිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරි එරි ඇත උන්නමින් රන්මලක් ලෙස දෙව් බමුන් තෝතින් පිදුමේ පින්දිනේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදලා රැයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වී තිබේ මව්කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් පිරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ